ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ අදත් එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. අද විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නැහැ. උපයෝගිතා කොමිසම කියයි. විදුලියට සතියකට තෙල් දෙන්න ඇමති ගම්මන්පිල එකග වෙයි. දුර්මත ඉවතලා බූස්ටරේ විදගන්න ජනතාව උනන්දු වෙන ලකුණු. 2022 ජනවාරියේදී විතරක් විදෙස් සංචාරකයන් 82327 දෙනෙක් දිවයිනට. බයිඩන් අපිව යුද්ධයකට ඈඳා ගන්න බලි කනවා. පුටින්ගෙන් චෝදනා. අද දිනයේදී විදුලි කප්පාදුවක කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබුණහොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද දින විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි ලංකා විදුලි බල මණ්ඩලයද පවසන්නේ. මේ අතර විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. මේ අනුව විදුලි අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලංකා විදුලි බල මණ්ඩලයට ලැබෙනු ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසමද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කිරීමට සූදානම්ව සිටිනවා. නොරච්චෝලේ බලාකාරී හටගත් දෝෂය මෙවන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 90කට වැඩි ප්‍රමාණයක් ඛනිජ තෙල් නීති සංස්ථාවට ගෙවන්න තියෙනවා. මේ ගෙවීම ඉක්මන් කළ යුතුයි. මෙම ගෙවීමෙන් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ඊයේ පෙරේදා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීති සංස්ථාවට ගෙවලා තිබ්බා. ඊට අමතරව තව බිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඉදිරි දවස් 3-4 ඇතුළත ගෙවීමට CBA එක සූදානම් වෙමින් සිටින්නේ. ඒ වගේම සුමානයකට පස්සේ CBA එකට සිදු වෙනවා විදුලි නිපදවීම සඳහා අවශ්‍ය වෙන තෙල් ප්‍රමාණය ලංකා ඛනිජ නීතිගත සංස්ථාවෙන් මුදල් ගෙවා ලබා ගැනීමට. මම හිතන්නේ මේක හොඳ ප්‍රවණතාවයක්. අපිට මේ තත්ත්වයන් අපිට පිළිගන්නවා. අපිට මේ මාසයේ ඇතුළත ලක්විජය ගල්ලංගුඩ බලාගාරයට යථා තත්ත්වයට පත් වෙමින් තියෙන අවස්ථාවක අපිට හැකි වේවි ඊයේ වගේ තනින් තන පව කැපීම් නැතුව විදුලි පරිභෝජනයේ අවසර දීමට. බූස්ටර් එන්නත පිළිබඳ තිබූ දුර්මත ඉවත දමා ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටින්නේ දිනකට ලක්ෂයකට ආසන්න පිරිසක් බූස්ටර් එන්නත ලබා ගනිමින් සිටින බවයි. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තවමත් රැල්ලක් ලෙසින් මේක වැඩි වෙලා නැහැ. අපිට මේක පාලනය කරගන්න පුළුවන්. රෝහල් පිරී ඉතිරෙන්නේ නැතය කියලා අපිට රෝගීන් මතුවන්නට ඉඩදී බලා සිටීමට මම හිතනවා සුදුසු දෙයක් නෙවෙයි. සෞඛ්‍ය නීති රීතිවල අපේ තියෙන මූලික නීති රීති කිසිවක් ලිහිල් කරලා නැහැ. හැබැයි අපිට සමාජික සහ ආර්ථික කටයුතු සඳහා අවස්ථාව ලබා දෙනවා. ඊයේ දිනේ පමණක් තුන්වන මාත්‍රාව ලබාගෙන තියෙනවා 91619 දෙනෙක්. දිනකට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඇවිල්ලා මේ තුන්වන මාත්‍රාව ලබාගෙන තියෙනවා. අර කලින් කියපු දුර්මත ඉවත ළමින් අපේ රටේ ජනතාව මේ එන්නත ලබා ගන්න පැමිණෙනවා. යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන ජංගම එන්නත් කරන වැඩසටහන් දිවෙන්නේ විවිධ ස්ථානවල මේ දිනවල පැවැත්වෙනවා. බත්තරමුල්ල දියතුනේ පරිශ්‍රයේ ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩසටහන අද දිනෙත් පැවැත්වෙනවා. මේ අතර ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය සඳහා බූස්ටර් එන්නත ලබා දීමේ ජංගම එන්නත් කරන වැඩසටහනක් ආයතන පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. බූස්ටර් එන්නත ලබා දීමේ ජංගම එන්නත් කරන වැඩසටහන් විවිධ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,12,322ක්. නිවාසවල සහ රෝහල්වල ආසාදිතයන් 18,000ක් ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 5,78,849ක්. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,473ක්. මෙම වසරේ පළමු මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ අනුව ජනවාරි මාසය තුළ දෛනිකව සංචාරකයන් 2,000 3,000 අතර පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
වැඩිම පිරිසක් පැමිණෙත්තේ ජනවාරි 5 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 3371ක්. ඉන් වැඩි සංචාරක පිරිසක් මෙරටට පැමිණෙත්තේ රුසියානු සමූහ ආණ්ඩුවෙන්. එම සංඛ්‍යාව 13478ක්. ඉන්දියාවෙන් සංචාරකයන් 11751 දෙනෙකු පැමිණ තිබෙනවා. යුක්‍රේනයෙන් 7774 දෙනෙකුද, එක්සත් රාජධානියෙන් 7442 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වන්නේ ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින සහ කසක්ස්ථානයයි. රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සහ තවත් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අලුයම 2ට පමණ මෙම ගැටුම ඇති වූ බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් මෙවන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන්ට අයත් මෝටර් රථයක් සිසුන් බාරයටගෙන පොලිසියට බාර දීමට කටයුතු කෙරුණා. ප්‍රහාරය සිදු කළ එක් සැකකරුවෙක් මෙවන විටත් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ට පහර දීමක් සිදු කළේ කුමන හේතුවක් නිසාදයි යන්න නොදන්නා බවයි සිසුන් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ජූනි 17 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදී නීත්‍යානුකූල ආදායම් අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත් බවටයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු අධිකරණ පුවත් විශේෂාංගයෙන්. විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසු වන බැවින් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව නඩු විභාගය ජුනි මාස 17 සහ 28 දිනවල සිදු කිරීමටයි විනිසුරුවරයා තීන්දුව කළේ. සාක්ෂිකරුවන්ට ඒ දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසද නිකුත් කෙරුණා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනදාස මහත්මිය කියා සිටියේ මෙම නඩුවට අදාළව පිළිගැනීම් 66ක් සලකුණු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඇය දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි විත්තිය නීතිඥවරයා සඳහන් කළේ. රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ බහඬ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් විභාගය අද 3 වන දිනටත් පැවැත්වුණා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව 10ක් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. සුරාපතු පරීක්ෂකවරුන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ සුරාපතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුරාපතු පනතෙන් එම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බලතල මෙම පනත් කෙටුම්පත මගින් අහිමි කර ඇති බවයි. බදු ගෙවන බහඬ හා සේවා කවරේද යන්න තීරණය කිරීමේ සහ බදු අය කිරීමට තමන් කැමති පුද්ගලයන් පත් කිරීමේ බලය ඇමතිවරයාට පැවරීම මගින් ඔහුට අත්නෝමතික බලයක් ලැබෙන බවට ජනාධිපති නීතිඥවරයා තර්ක කළා. අනතුරුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් ලැබුණා. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති ජූලි 1 වනදා දිනය මෙම වර්ෂයේ සිට සංශෝධනය කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා. ඒ අනුව පෙබරවාරි 1 වනදා සිට ඡන්ද හිමියන් ලියාපදිංචිය සිදු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ. මේ යටතේ වූ යොවුන් පුරවැසියන් මාර්ගගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි කරවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ වැඩසටහනක් නුගේගොඩදී පැවැත්වුණා. ඒ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පටන් ගත් කවුණේ සිට 2021 දක්වා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනයේ විදිහට නීත්‍යානුකූලව සඳහන් කර තිබේ ජූනි මාසයේ 1 වෙනිදා. නමුත් 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතෙන් අපි මේ දිනේ වෙනස් කළා පෙබරවාරි 1 වෙනිදා යොදාගත්තා. ඒ අනුව තමයි ප්‍රථම වතාවට මේ 22 වර්ෂයේ තමයි පෙබරවාරි 1 වෙනිදා ඡන්ද හිමියන්ගේ දිනේ ලෙස සලකන්නේ. බලන්න මෙවර අපේ තේමාව වුණේ ඔබේ ඡන්දය රටේ අනාගතයයි කියන එක. විශේෂයෙන් මේ පනතෙන් හඳුන්වා දුන්නා වයස අවුරුදු 18ට වැඩි අලුතෙන් ඡන්ද හිමිකම ලබන අයට අවුරුද්දේ අවස්ථා 4කදී තමන්ගේ ඡන්දය ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නා දිනේ විදිහට පෙබරවාරි 1 වෙනිදා දිනේට 18 සම්පූර්ණ වෙන අයගේ ඡන්දය ලියාපදිංචි කිරීම සිදු වෙනවා. ඊට අමතරව පෙබරවාරි මාසයේ 1 වෙනිදා සිට මැයි 31 දක්වා මාස 4ක කාලය තුල වයස අවුරුදු 18 සම්පූර්ණ වන නවක තරුණයන්ට ඔවුන්ගේ අලුත් ඡන්ද ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා තමන්ගේ ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා මගින් ඒ අදාළ වයසේ ආකෘතිය ලබන්න පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද විශේෂයෙන් මේ සක්‍රිය ආයතනය හඳුන්වා දුන්නේ මාර්ගගත ක්‍රමය අනුව. ඒ කියන්නේ ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් කොහොමද ඡන්දය ලියාපදිංචි කරගන්නේ කියන එක. ඒ වගේම තමයි අපි ආයි ජූනි මාසයේ සිට සැප්තැම්බර් 30 දක්වා මාස 4 කාලය තුල වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ ඡන්දය ලියාපදිංචි කිරීමේ සිදු කිරීම කරනවා.
ඒ අනුව මැයි 31 වෙනිදා අපි ලයිස්තුවක් සකස් කරනවා ඒ මාස 7ට අදාළව 18 සම්පූර්ණ වෙච්ච ඡන්දදායකයන්ගේ. ඒ වගේම සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වෙනකොට ඒ මාස 4 ඇතුළත 18 සම්පූර්ණ වෙලා ඡන්ද බල ලැබිච්ච අයගේ ලයිස්තුවක් සකස් කරනවා. පූර්ව කොමිෂන් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රැස් වුණා. කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AMD නවාස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කොමිසම රැස් වුණේ. එහි සෙසු සමාජිකයන් ලෙස හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු සහ හිටපු දිසාපතිවරයෙකු වූ නිමල් අබේසිරි යන මහතුරුන් එක්ව සිටියා. ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් දීප්ති ලමාහේවා මහතා කොමිසම හමුවේ පෙනී සිටියා. තම ආයතනයේ වැඩපිළිවෙල සඳහා රජයේ සහාය ලැබෙන බවයි ඔහු සඳහන් කළේ. ආයතනය කොහොමද රට ඇතුලේ වැඩ කරන්නේ සහ ඒ සම්බන්ධයෙන් තියෙන පිළිගැනීම ඒ වගේම රජය කොයි ආකාරයක සහයෝගයක් මේ වැඩසටහනට දෙනවාද කියන එක තමයි මූලික වශයෙන් කොමිසමට දැනගන්න අවශ්‍ය වුණේ. මම හිතනවා ඊටාම හොඳ තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා දෙන්න පුළුවන්කම තිබුණායි කියලා. රුපියල් මිලියන 11කට වඩා වටිනා විදේශ මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී එම මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් දිගු කලක් තිස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි වුණේ. ඒ ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට විදේශ මුදල් ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරු වලට අනුවයි. මෙම සැකකරුවන් දෙදෙනා ඩුබායි බලා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් වුණේ. ඔවුන්ගේ ගමන් මළු තුල සූක්ෂම ලෙස සඟවා තිබූ යුරෝ 46000ක් එහිදී සොයා ගැනුණා. සැකකරුවන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි රේගු නිලධාරීන් පවසන්නේ. රබර් වගාවේ සංවර්ධනය සඳහා ප්‍රංශ රජයේ අනුග්‍රහය ලැබෙන බව වැවිලි අමාත්‍යාංශය නිවේදනය කරනවා. වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශතානාපති එරික් ලැවටු මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුණා. එහිදී නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට කුඩා රබර් වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා කරනු ලැබුවා. එම ව්‍යාපෘති සඳහා ප්‍රංශ රජය මූල්‍ය ආධාර ලබා දීමට නියමිතයි. මෙහිදී බඩල් කුඹුර හා මැදගම් ප්‍රදේශවල රබර් වතු හිමියන්ට නවීන තාක්ෂණය යොදා ගන්න ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දීමටද යෝජනා කර තිබෙනවා. ඒ සඳහා මිච්ලින් ශ්‍රී ලංකා ආයතනයේ සමග එක්ව කටයුතු කරන බව ප්‍රංශාධාර මත එවැනි ව්‍යාපෘතියක් දැනට මොන්රාකල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රතිලාභ ලබන රබර් වතු හිමියන් සංඛ්‍යාව 6000ක්. කාබනික පොහොර පමණක් භාවිත කර සිදු කරන වගාවෙන් ලබා ගන්නා අස්වැන්නට ඉහළ ඉල්ලුමක් ඇති බව ගොවීන් පවසනවා. මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ගල්ලෑව ප්‍රදේශයේ ගොවින් පවසන්නේ කාබනික වගාවෙන් ලබා ගන්නා අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බවයි. කිසිදු වාරි ජල පහසුකමක් නොමැතිව වෙස ජලෙන් හා කාබනික පොහොර පමණක් භාවිතයෙන් ගොවින් මෙවර ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. මහකන්නේ ගොඩබෝග ලෙස බඩේරුගු මිරිස් මුංගට ආදී වගාවන්ගෙන් ඉහළ අස්වැන්නක් ලබාගත් බවයි ගොවින් කියා සිටියේ. මේ ඇලහැර ව්‍යාපාරයේ මේ අතර ගැල්ලාවේ කාබනික පොහොර වලින් තමයි සෑහෙන දුන්නේ ගොඩක් වැඩ කරලා තියෙන කට්ටිය. කාබනික පොහොර වලින් දැන් සෑහෙන සාර්ථක වෙලා තියෙන ගොවිතැන් අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තියෙනවා මේකේ කට්ටිය. අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඇටියට අපි මේක කාබනික විදියට තමයි කරන්නේ. අස්වැන්න සාර්ථකයි. මේ අතර වවුනියාව පූනෑව මැදවච්චිය ප්‍රදේශවලද කාබනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කළ වගාවල අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. නිසි පරිදි කාබනික පොහොර යොදා වගාවන් සිදු කරන්නේ නම් ඉතා සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව ගොවින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ බලන්න මගේ කුඹුර කිසිම පොහොරක් නැතුව අර තියර පොහොර ටික විතරක් රජයේ දුන්නට දාලා දෙන මේ වගේ අස්වැන්නක් අවුරුදු ගානකින් මේ ආවේ යූරියා පොහොර රසායනික පොහොර ඕනේ අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන්. කලට වේලාවට වැඩ කරොත් මේ වී කරල් හොඳට හැදිලා තියෙනවා. මේකට යොදලා තියෙන්නේ රජයෙන් ලබා දුන්න තියර පොහොර වතාවල් දෙකක් පමණයි. වී වපුරලා අපි ගෙදරට එලා හිටියට වැඩක් නැහැ. මේවට ඇවිල්ලා හොයලා බල සාත්තු කරන්න ඕනේ. මහ ජනතාව පාරට බහැලා උද්ඝෝෂණය කරලා වැඩක් නැහැ. ඒවට නිසි ක්‍රමවේද ගොවියා විසින් හොයා ගන්න ඕනේ. ඉදිරියේ හොඳ ආදායමක් ගන්න නම් අපි මේ රජයේ ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න ඕනේ. කලට වෙලාවට වී ගොවිතැන අපි කරන්න ආරම්භ කරොත් අපිට හොඳ ආදායමක් මේකෙන් ගන්න පුළුවන්. දැන් පුවත් කිහිපයක් ලොහොඬින්.
සමස්ත ලංකා ඡායාරූප කලා සංගමේ සමාජිකයන් උදෙසා පත්වීම් ප්‍රදානය රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණකාරීදී පැවැත්වුණා. පාසල් මට්ටමින් ක්‍රියාත්මක ඡායාරූප කලා සංගම් එකමුතුව ලෙස පිහිටුවා ඇති මෙම සංගමේ සමාජිකයන් අතර අත්දැකීම් හා දැනුම බෙදා හදා ගැනීම අරමුණයි. කොළඹ තරුණ බෞද්ධ සංගමේ වසරක් පාසා පවත්වන ලයිට් ඔෆ් ඒෂියා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය එම සංගම් ශාලාවේදී පැවැත්වුණා. ඒ දේශමාන්‍ය KH.J. විජේදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන් උදෙසා ඉංග්‍රීසි භාෂාවෙන් පැවැති කතික තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඇමරිකාව තම රට යුද්ධයකට ඈඳා ගැනීමට උත්සාහ කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් චෝදනා කරනවා. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය යුක්‍රේනයට යුද ආධාර ලබා දීම තුළින් රුසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැර ඇති බවද ජනාධිපතිවරයා පවසනවා. යුක්‍රේන රුසියා මතභේද සම්බන්ධයෙන් සති කිහිපයකට පසු පළමු වරට අදහස් දක්වමිනුයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ. තමාට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි ව්ලැඩිමිර් පුටින් නිවේදනය කරන්නේ. කෙසේ වුවද රුසියා හමුදාවට අයත් ලක්ෂයක පමණ සෙබළුන් පිරිසක් දේශ සීමාව අසල සේවයට යොදවා ඇති බව බටහිර රටවල් චෝදනා කරනවා. එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළහොත් ඒ යුක්‍රේන රුසියා යුද්ධයක් පමණක් නොව යුරෝපයේ යුද්ධයක් බවට පරිවර්තනය වන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඉක්වදෝරයට බලපා ඇති අයහපත් කාලකුණින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉක්වදෝරයට ඇදහැල්ලෙන අධික වර්ෂාවත් සමග ගංවතුර හා නායෑම්ද සිදුව තිබෙනවා. පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන්. අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවටයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කරන්නේ. නායම් හේතුවෙන් ඉක්වදෝරයේ අගනගරේ මහා මාර්ග මඩතට්ටුවකින් වැසී ඇති ආකාරයද දක්නට ලැබුණා. 2003 වර්ෂයට පසු එරටට ඇදහැළුණු වැඩිම වර්ෂාපතනයේ මේ බව කාලගුණාංශ සඳහන් කරනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.